දැන් පුළුවන් නේද සහසන්නජ බන්ධන හැදෙන හැටි අඳින්න? එකේ ගැටලු තියෙනවද? නෑ ටීචර්. දැන් ඉදිරියට තියෙන්නේ අපිට තිත් කතිර සටහන් ලුවිස් ව්‍යුහ අන්නේ කියන ඒවා අඳින්න සංයෝග සඳහා තමයි මේවා අඳින්නේ. එතකොට අපි දැනගන්න ඕනේ බන්ධනය හැදෙන ආකාරය. හරි නේද? එතකොට සහසංජ බන්ධනවල හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දැනගන්න ඕනේ. ඒ බන්ධනය හැදිලා තියෙන ආකාරය දැනගන්න ඕනේ. ඒ අනුව තමයි අපි තිත් කතිර සටහන් අඳින්නේ. හරි. එතකොට මේ සහසංජ බන්ධන හදන්න දායක වෙන්නේ පරමාණු වල සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. කියන්නේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි සහභාගී වෙන්නේ. හරි. බන්ධන සාධන ඉලෙක්ට්‍රෝන සහිත කවචයට අපි කියනවා සංයුජතා කවචය කියලා. ඒකට ඒක අවසාන කවචය වෙනවා. එතකොට මේ තිත් කතිර සටහන් වල අපි ඊට පෙර සංයුජතා කවචයට පෙර තියෙන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන පමණයි. ඒක මතක තියාගන්න. හරි. එතකොට ලුවිස් තිත් කතිර සටහන තමයි අපි මුලින්ම අඳින්න යන්නේ. තිත් කතිර සටහන නිරූපණය කරන්නේ සහසන්නිජ බන්ධනයේ සංයුජතා කවච වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය. හරි. දැන් තිත් කතිර කියලා කියන්නේ. ඒකට එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් වලිනුත් අනිත් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වලිනුත් අනුකූල කරනවා. හරි. හරි ලේසි එතකොට. එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් වලින් සහ අනිත් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වලින් සලකුණු කිරීම තමයි තිත් කතිර සටහනකින් කරන්නේ. හරි. අපි ගත්තොත් හයිඩ්‍රජන් අණු. හයිඩ්‍රජන් අණු H2. හරි. මේක දන්නවා අපි සංයුජතා කවචය වෙන්නේ පළවෙනි කවචය. ඒතර පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. දැන් අපි එදා ඇඳ විදිහට ඇඳොත් හයිඩ්‍රජන් දෙන්නගේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න අතර හවුලේ තියාගෙන සහසන්නිජ බන්ධනය හැදෙනවා. එතකොට මේ විදිහට න්‍යාෂ්ටිය ශක්ති මට්ටම් මේවා අඳින්න නැතුව ව්‍යුහ නිරූපණය කරන ආකාරය තමයි තිත් කතිර සටහනක් කියලා කියන්නේ. එතකොට අපි කරන්නේ මූලද්‍රව්‍ය පරමාණු වල සංකේත ලියා ගන්න ඕනේ. දැන් මේකේ තියෙනවා හයිඩ්‍රජන් දෙකක්. ඒ නිසා H දෙකක් ලියා ගන්නවා. හරි. එතකොට දැන් අපි දන්නවා දැන් මේකේ තිබ්බ මේ බන්ධනයේ සහභාගී වුණු ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් එක H පරමාණුවකින් ලැබුණා අනිත් එක අනිත් H පරමාණුවෙන් ලැබුණා. එතකොට අපි එක හයිඩ්‍රජන් කෙනෙක් දාන ඉලෙක්ට්‍රෝනය තිතකින් නිරූපණය කරනවා. මේ දෙන්න අතරමැද තමයි දැන් අඳින්නේ. සංකේත දෙක ලිව්වා සංකේත දෙකට මැදින් තමයි ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ. අනිත් එක්කිනා දාන ඉලෙක්ට්‍රෝනය කතිරයකින් නිරූපණය කරනවා. එතකොට මෙච්චරයි. අපිට දැන් ශක්ති මට්ටම ඇඳ ඉන්න ඕනේ මෙතෙන්දී. සංකේත ලියලා ඉලෙක්ට්‍රෝන තිත් සහ කතිර වලින් පෙන්වන්න පමණයි තියෙන්නේ. හරි. තව එකක් බලමු අපි. CH4 මීතේන් කියන එක
ටීචර් මොන හරි ලියන්න දුන්නද? තිත් කතිර සටහන ලියන්න ඔය විදිහට. ටීචර් මොකුත් ඇහුන්නේ නැහැ නේ කිව්වේ ඒවා. නේද? නෑ ටීචර්. හරි එහෙනම් ආයි කියන්නම්කෝ. ඔන්න දැන් CH4 කියන එක. හරි CH4 කියන එක ගමු අපි. එතකොට කාබන් එකක් වටේට හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. කාබන් එකක් වටේට හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. හරි. ඊට අපි දන්නවා කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. හරි. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. එතකොට සංනිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. හරි. සංනිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4. ඒ ඉලෙක්ට්‍රෝන 4 විතරයි අපිට තිත් කතිර සටහන් ඇඳීම සඳහා අවශ්‍ය වෙන්නේ. පැහැදිලිනේ? මේ දෙකක් තිබුණට දැන් පළවෙනි කවචයේ කාබන්ගේ දෙකක් තියෙනවනේ ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන දෙක අපි නිරූපණය කරන්නේ නැහැ. සංනිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 විතරයි නිරූපණය කරන්නේ. හරි නේද? එතකොට දැන් කාබන්ගේ අවසාන කවචයේ නැත්නම් සංනිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ම බන්ධන සෑදීම සඳහා දායක වෙනවා. හරි? එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් එක හයිඩ්‍රජන් පරමාණුවකට බැගින් ඉලෙක්ට්‍රෝන 4 ප්‍රදානය කරනවා. හයිඩ්‍රජන් පරමාණු 4න් එක ඉලෙක්ට්‍රෝනය බැගින් බන්ධනය සඳහා දායක කරනවා. එතකොට කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4 අපිට තිත් 4කින් නිරූපණය කරන්න පුළුවන්. හයිඩ්‍රජන් වලින් දෙන ඉලෙක්ට්‍රෝනය කතිරයකින් නිරූපණය කරනවා. එතකොට මේක දැන් මේ මූලද්‍රව්‍ය පරමාණු වල සංකේත ඇඳලා ඒ සංකේත වල මැදින් තමයි ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ. හරි නේද? ටීචර් මොකක් ලියන්න දුන්නේ නේද? නෑ ලියන්න දුන්නේ. තව එකක් බලමු එහෙනම්. ඇමෝනියා කියන එක. ඇමෝනියා NH3. නයිට්‍රජන් එකක් වටේට හයිඩ්‍රජන් පරමාණු 3ක් බැඳෙනවා. හරි? දැන් අපි මේ ඉලෙක්ට්‍රෝන ඇඳීමේ පහසුව සඳහා එහෙම වටේට තමයි අඳින්නේ. හරි? දැන් මේකේ NH3 කියන්නේ නයිට්‍රජන් එකක් සමග හයිඩ්‍රජන් 3ක් බැඳෙනවා. මම කිව්වේ ඒක සාසනිච්ච බන්ධන තනියම ඇඳලා පුරුදු වෙන්න කියලා. ඒව අඳින්න දන්නේ නැතුව තිත් කතිර සටහන් අඳින්න අමාරු නිසා. හරි ඔන්නෝම ඇඳලා. දැන් බලන්න නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 5යි. මේ දෙක කියන එක අපි තිත් කතිර සටහන් වල දැක්විය යුතු නැහැ. හැබැයි බලන්න සංනිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ පහම දක්වන්න ඕනේ. හරි කොහොමද ඇමෝනියා කියන එක හැදෙන්නේ? මේ නයිට්‍රජන් වල සංනිජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් 3ක් හයිඩ්‍රජන් පරමාණු 3ක් සමග සහසන්නිජ බන්ධනයකින් බැඳිලා තමයි ඇමෝනියා කියන එක හැදෙන්නේ. දැන් මම ආයේ ඒව අඳින්න යන්නේ නැහැ. දැන් මතක් කරගන්න කොහොමද හැදෙන්නේ කියන එක. නයිට්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එයාට ස්ථායී වින්‍යාසයක් ලබා ගැනීම සඳහා තව ඉලෙක්ට්‍රෝන 3ක් අඩුයි. හරි? ඒ ඉලෙක්ට්‍රෝන 3 යා පිටින් ලබා ගත යුතුයි. එතකොට එක හයිඩ්‍රජන් පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනය බැගින් ඉලෙක්ට්‍රෝන 3 ලබාගෙන එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8 බවට පත් කරගන්නවා. එතකොට හයිඩ්‍රජන් වල අවසාන කවචය
දෙකක් බවට පත් වෙලා හයිඩ්‍රජන් පරමාණු තුනටත් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලැබෙනවා. දැන් අපි ඉස්සල්ලාම අඳින්න ඕනේ නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන. නයිට්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයක් හයිඩ්‍රජන්ට දෙනවා. තවත් ඉලෙක්ට්‍රෝනයක් තව හයිඩ්‍රජන් කෙනෙකුට දෙනවා. අනිත් ඉලෙක්ට්‍රෝනය තවත් හයිඩ්‍රජන් කෙනෙකුට දෙනවා. හරි? දැන් බලන්න ඉලෙක්ට්‍රෝන 3යි. බන්ධන සෑදීමට සහභාගී වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. හැබැයි නයිට්‍රජන්ගේ සංයුතිතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. හරි? එතකොට මෙන්න මෙහෙමනේ අපි ඇඳත් එන්නේ. පළවෙනි කවචයේ 2ක් තියෙනවා. අවසාන කවචයේ 5ක් තියෙනවා. එතකොට 5න් මේ 3ක් තමයි හයිඩ්‍රජන් 3ක් එක්ක බැඳෙන්නේ. අමතක නම් බලන්න නැවත ඇමෝනියා ඇදපු එක. එතකොට තව 2ක් ඉතුරු වෙනවා. සංයුක්ත කවචය තුල තව ඉලෙක්ට්‍රෝන 2ක් ඉතුරු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකත් අපි නයිට්‍රජන් මත ඇඳිය යුතුයි. හරි. එතකොට යාලා බන්ධන වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ඒක තියෙනවා. සංයුතිතා කවචය තුල තව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එහෙම දෙකක් තියෙනවා කියලා පෙන්වන්නේ මේ දෙක ඇඳලා කියන්න ඕනේ. හරි. දැන් බන්ධනය හදන්න හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝනය බැගින් දායක කරනවා. ඒතර හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනය අපිට කතිරයකින් නිරූපණය කරන්න පුළුවන්. හරි. ඒක නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරා. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන කතිරයකින් නිරූපණය කරා. හරි. අන්න ඒ විදිහට මේ පරමාණු වල බන්ධනයට සහභාගී නොවි තව ඉලෙක්ට්‍රෝන ඉතුරු වුණොත් එහෙම. හරි. මේ මැද පරමාණුවේ නෙවෙයි වටේ තියෙන පරමාණු වල සංයුතිතා කවචයේ බන්ධනයට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. හරි. ඒවත් එක්ක තිතකින් නැත්තම් කතිරයකින් නිරූපණය කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේක ඕන මැද පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වලින් නිරූපණය කරලා කියන්නේ නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන කතිර වලින් නිරූපණය කරලා හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරන්නත් පුළුවන්. හරි. ඒකට නීතියක් නැහැ. කළ යුතු වෙන්නේ එකයි පරමාණුක ඉලෙක්ට්‍රෝන කතිරයකින් දානවා අනිත් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන තිතකින් දානවා. බන්ධන වලට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන දාන්නේ පරමාණු වල සංකේත වලට මැදි. දෙන්නටම පොදුයිනේ මේවා. ඒ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන දෙන්නට මැදින් දානවා. බන්ධන වලට සහභාගී නොවි ඉතුරු වන ඉලෙක්ට්‍රෝන පිටතින් නිරූපණය කරනවා. දැන් අපි හිතමු මේ හයිඩ්‍රජන් වල තව ඉලෙක්ට්‍රෝන ඉතුරු වුණා කියලා. එතකොට මැදින් නෙවෙයි මේ පැත්තකින් තමයි ඉතුරු ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ. හරි. මේක නම් එහෙම එන්නේ නැහැ. හයිඩ්‍රජන් වල එකයිනේ තියෙන්නේ නිසා. හරි. තේරුණාද තිත් කතිර සටහන අඳින හැටි? තේරුණා ටීචර්. එහෙනම් යන් ඊළඟ ව්‍යුහ ආකාරයට ලුවිස් තිත් ව්‍යුහ. හරි. ලුවිස් තිත් ව්‍යුහ මේක හරි ලේසි. දැන් තිත් විතරයි. කතිර නැහැ. හරි. තිත් කතිර සටහන් නෙවෙයි තිත් ව්‍යුහ. තිත් විතරයි අඳින්නේ. හරි. දැන් හයිඩ්‍රජන් ගත්තොත් H2 හයිඩ්‍රජන් පරමාණු දෙක ඒ දෙන්නගේ තියෙන ඉලෙක්ට්‍රෝන එක බැගින් හවුලේ තියාගෙන හයිඩ්‍රජන් අණුව හදනවා. දෙන්නගේ ඉලෙක්ට්‍රෝන දෙක මේ දෙන්නගේ මැදින් තිත් වලින් නිරූපණය කරනවා. නේද? ඇමෝනියා ගත්තොත් නයිට්‍රජන් තියෙනවා හයිඩ්‍රජන් තියෙනවා තුනක්. එහෙම බන්ධනයට සහභාගී වෙනවා ඉලෙක්ට්‍රෝන යුගල් තුනක්.
ඒවා මේ දෙන්න අතර මැද අඳිනවා. නයිට්‍රජන් වල තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරු වෙනවා. ඒක තිත් වලින්ම නිරූපණය කරනවා. තිත් විතරයි මේක තිත් සටහන. හරි. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. තව එකක් තියෙනවා ලුවිස් ව්‍යුහය කියලා එකක්. හරි. ලුවිස් ව්‍යුහය කියලා එකක් තියෙනවා. ලුවිස් ව්‍යුහය අඳින්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ඉරකින් නිරූපණය කරනවා. බන්ධනයට සහභාගී නොවි ඉතුරු වන ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරනවා. හරි. මේ බන්ධන සඳහා සහභාගී වන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. හරි. දැන් මේ ඇමෝනියා ගත්තොත් මේ හයිඩ්‍රජන් වලට දෙන ඒවා හයිඩ්‍රජන් ගෙන් එකයි නයිට්‍රජන් ගෙන් එක බැගි. මේවා බන්ධන ඉලෙක්ට්‍රෝන. හරි. ඒවට කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. දැන් මේ බන්ධනයට සහභාගී නොවි දැන් මේ බලන්නකො නයිට්‍රජන් මත තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතුරු වුණා. ඒවා බන්ධනයට සහභාගී වුණේ නැහැ. හැබැයි සංයුතිතා කවචය තුල තියෙනවා. ඒවට කියනවා එකසර ඉලෙක්ට්‍රෝන කියලා. එකසර ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. හරි මතක තියාගන්න. බන්ධනයට සහභාගී වන ඉලෙක්ට්‍රෝන වලට කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. බන්ධන වලට සහභාගී නොවි සංයුතිතා කවචයේ මත ඉතුරු වන ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන. එතකොට ඒක සංයුතිතා කවචයේ මත පමණයි. සංයුතිතා කවචයට ඇතුළත තියෙන කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන අපි ගණන් ගන්නේ නැහැ මේ ව්‍යුහ අඳිනකොට. හරි. බන්ධන වලට සහභාගී වන ඉලෙක්ට්‍රෝන වලට කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. බන්ධන වලට සහභාගී නොවි සංයුතිතා කවචය තුල ඉතුරු වන ඉලෙක්ට්‍රෝන වලට කියනවා එකසර ඉලෙක්ට්‍රෝන කියලා. හැදෙලිනේ. එතකොට මේ බන්ධනයකට සහභාගී වෙනවන ඉලෙක්ට්‍රෝන දෙකක්. එක ඉලෙක්ට්‍රෝනයක් එක පරමාණුවකින් ලබා දෙනවා අනිත් ඉලෙක්ට්‍රෝනය අනිත් පරමාණුවෙන් ලබා දෙනවා. මම කියන්නේ දැන් මේක හවුල් ව්‍යාපාරයක් කියලා. 50 තමයි දෙන්න දාන්නේ. එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන 3ක් දැම්මනම් අනිත් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන 3ක් ලබා දී යුතුයි. එහෙම තමයි මේ සහසන්නිජ බන්ධන හැදෙන්නේ. හරි. එතකොට බන්ධන යුගලක් එනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් එනවා. දෙකක් එනවා. ඒ දෙක සඳහාම අඳින්නේ එක ඉරයි ලුයිස් ව්‍යුහය අඳිනකොට. දැන් හයිඩ්‍රජන් දෙන්න අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා දෙකක් තියෙනවා. අපි කරන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තනි ඉරකින් නිරූපණය කරනවා. H2යි සංකේත ලියාගත්තා මේ දෙන්න අතර තියෙනවා බන්ධනයක්. ගැහුවා ඉර. හරි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන්නේ නම් ඉරක් ගැහුවා. ඇමෝනියා ඇන්දොත් නයිට්‍රජන් ඉන්නවා. එයා වටේට හයිඩ්‍රජන් පරමාණු 3ක් තියෙනවා. හරි. ඒකට මෙහෙම සංකේත ටික ලියාගත්තා. මේ හයිඩ්‍රජන් උත් නයිට්‍රජන් එක්ක බැඳෙනවා. මේ හයිඩ්‍රජන් උත් නයිට්‍රජන් එක්ක බැඳෙනවා. මේ හයිඩ්‍රජන් උත් නයිට්‍රජන් එක්ක බැඳෙනවා. හැබැයි දැන් බලන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගලකුත් තියෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින් නිරූපණය කරනවා. හරි. දැන් ඊළඟට බලන්න සමහර දැන් මේ වගේ නම් එක ඉලෙක්ට්‍රෝන බැගින්නේ හවුලේ තියාගන්න. දැන් ඔයාලා දැක්ක ඔක්සිජන් මතක ඇතියන්ද? ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. එයාට ස්ථායී වෙන්න තව ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයි. ඒ නිසා එයා ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගත්තා. හරි. එතකොට ඔක්සිජන් සහ ඔක්සිජන් O2 කියන එක හැදුනේ ඔක්සිජන් පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තියාගෙන.
දැන් මම මේක අඳින්න යන්නේ මතක් කරගන්න ඔක්සිජන් එක දෙන්නගේ මැද ඉලෙක්ට්‍රෝන 4ක් තිබ්බා. දැන් ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් තිබුණා. හරි. එක ඉලෙක්ට්‍රෝන යුගලක් අපි දක්වන්නේ එක ඉරකින්. තනි ඉරකින්. යුගල් 2ක් තියෙන හින්දා මේ දෙන්න අතර ඉරි 2ක් ගහන්න ඕනේ. හරි. ඒතකොට 2යි 6යි නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. 2යි 6යි. මේකෙන් 2ක් තමයි බන්ධන හදන්න සහභාගී වෙන්නේ. මේ දෙක අපි සලකන්නේ නැහැ. 6න් 2ක් බන්ධන හදන්න සහභාගී වෙනවා. එතකොට තව 4ක් ඉතුරු වෙනවා. එහෙනම් ඒ 4 එකසර ඉලෙක්ට්‍රෝන වෙනවා. ඒව අපි තිත් වලින් තමයි නිරූපණය කරන්නේ. හරි මේ ඔක්සිජන් ගෙත් ඉතුරු වෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2 බැගින් ඉතුරු වෙනවා. ඒවත් තිත් වලින් නිරූපණය කරන්න ඕනේ. ඊළඟට නයිට්‍රජන් මතක් කරගන්න N2 නයිට්‍රජන් 2යි 5යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ස්ථායී වීම සඳහා තව ඉලෙක්ට්‍රෝන 3ක් බැගින් මදි දෙන්නට. ඒ නිසා දෙන්න අතර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් හවුලේ තබාගෙන තමයි නයිට්‍රජන් අණුව හැදෙන්නේ. එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. එහෙනම් ඉරි 3ක් ගහන්න ඕනේ. එක ඉලෙක්ට්‍රෝන යුගලක් එක ඉරකින් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් නම් ඉරි 3කින්. එතකොට නයිට්‍රජන් ගේ තව එකසර එක බැගින් යුගල බැගින් ඉතුරු වෙනවා. ඒවත් තිත් වලින් නිරූපණය කරන්න ඕනේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ. තිත් කතිර සටහන, ලුවිස් තිත් සටහන, ලුවිස් ව්‍යුහය. මම හිතන්නේ පැහැදිලි ඇති. එතකොට මම දෙන්නම් අඳින්න තනියම පොත බලන්න නැතුව තනියම ඇඳලා පුරුදු වෙන්න. එතකොට හරි ලේසියි නේ. හරි. වැඩේ තියෙන්නේ සහසන්විත බන්ධනය හැදෙන ආකාරය ඔළුවේ තියෙන්න ඕනේ. ඒක අමතක නම් ඒක කටු සටහනක ඇඳලා හරි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? එකසර කොච්චරක් තියෙනවද? සංයුතිතා කවචය කීයක් තියෙනවද? ඒ ටික කලින් හොයාගන්න ඕනේ. හරි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා සංයුතිතා කවචය ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වලින් කොහොමද බන්ධන හැදෙන්නේ කියන්නේ. හරි. සංයුතිතා කවචයේ සම්පූර්ණ කර ගැනීම සඳහා තව ඉලෙක්ට්‍රෝන කීයක් පිටින් ගන්න ඕනේද? ඉලෙක්ට්‍රෝන කීයක් හවුලේ තියාගන්නවද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් ඉතුරු වෙනවද? ඔන්න ඔය ටික අවශ්‍ය වෙනවා අඳින්න. හරි නේද? හරි. එහෙනම් දාගන්න මාතෘකාව තිත් කතිර සටහන. තිත් කතිර සටහන. නේද? එනව නේද? එහෙම ටීචර්. ලියන්න. සහසන්විත බන්ධන සෑදීමට සහසන්විත බන්ධන සෑදීමට සෑම විටම සහභාගී වන්නේ පරමාණු වල සන්නිහිතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන වේ. සන්නිහිතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන වේ.
සහසන්නිජ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය කියලා ක්‍රමාවක් දාන්න. පවතින ආකාරය ක්‍රමාවක් එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත්වලින්ද අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිරවලින්ද නිරූපණය කිරීම තිත් කතිර සටහනක් ලෙස හැඳින්වේ. තිත් කතිර සටහනක් ලෙස හැඳින්වේ. ඊළඟ මාතෘකාව ලුයිස් තිත් සටහන. ලුයිස් තිත් සටහන ඒ යටතේ ලියන්න අණුවක ඒ පරමාණු වල පරමාණු වල සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කර සහසන්නිජ බන්ධන නිරූපණය කිරීම ලුයිස් තිත් සටහන ලෙස හැඳින්වේ. ලුයිස් තිත් සටහන ලෙස හැඳින්වේ. ඊළඟ මාතෘකාව ලුයිස් ව්‍යුහය. ඒ යටතේ ලියන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල
බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකින්ද බන්ධන සෑදීමට සම්බන්ධ නොවන බන්ධන සෑදීමට සම්බන්ධ නොවන එකසර ඉලෙක්ට්‍රෝන යුගල එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින්ද නිරූපණය කළ විට තිත් වලින්ද නිරූපණය කළ විට එය ලුයිස් ව්‍යුහය ලෙස හැඳින්වේ. එය ලුයිස් ව්‍යුහය ලෙස හැඳින්වේ. අඟ ලියන්න මේ ප්‍රශ්නේ. පහත සඳහන් අණුවල තිත් කතිර සටහන ලුයිස් තිත් සටහන හා ලුයිස් ව්‍යුහ අඳින්න. ලුයිස් ව්‍යුහ අඳින්න. දැන් වෙලාව ඉවර වෙනවා. ඒ නිසා මම අණු ටික ගෲප් එකට දාන්නම්. teacher. ප්‍රශ්න ලියාගත්තනේ. Oh, teacher.